බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් වග කියන්නේ. අපි කොයි ආකාරයට අපේ ජීවිත සකස් කරගත්තොත්ද. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට බොහොම පැහැදිලිව කිව්වා මං ඔබලාට වග කියන්නේ ඔබලා මන් දේශනා කරන්නා වූ ගොදුරු බිමේ ජීවත් වුණොත් පමණක්මයි කියලා. එච්චරයි. එනිසා අපිට තියෙන්නේ ඕනා බලවත් ආකාරයෙන් කොරෝනාව අපිට විපාකෙට එනවා. ඒ අපිට විපාකට එන්නේ කවුරුත් කරපු වැරදි නෙමේ අපි කරගත්තා වූ වැරදිමයි. තේරෙනවද? පාලකයින්ට මේවා ඒ ආකාරයෙන් සමනය කරගන්න අවශ්‍ය කාලයට අවශ්‍ය නීති රීති පනවන්න හිත සකස් නොවෙන්නේ අපේ අකුසල් සංස්කාර නිසා. සංස්කාර පච්චයා විඤ්ඥාන. සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම් සකස්සෙන්. දැන් සමහරු කියනවා අවුරුදු කාලේ සීමාවන් පැනෙව්වෙ නෑ කියලා. එතකොට අවුරුදු කාලේ සීමාවන් නොපනවන්න දැනීම සකස් වුණේ ඇයි මේ අකුසලේ විපාකට එන්න තිබ්බ හේතුඵලදන් සුන්දර ධර්මයක් නොන. එතොට ඒ සුන්දර ධර්මය ඒහි පස්සිකෝ බබලනවා. එනිසා ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිරිනිවීගත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙරාතුව කියනවා ආනන්ද මගේ ඇවෑමෙන් ජීවමාන ශාස්තෘන් වහන්සේ බවට පත්වෙන්න මේ උතුම් ධර්ම විනය දෙකයි කියලා. එනම් ජීවමාන ශාස්තෘන් වහන්සේ නමකින් නොනෝන. ජීවමාන ශාස්තෘන් වහන්සේ මේ මොහොතේ දඹදිව වැඩඉදමින් සුන්දර බණක් කියනවා අපිට. අපිට බණක් කියනවා. ජීවමාන ශාස්තෘන් වහන්සේ ඒ සුන්දර බණ කියද්දි දෙයනේ මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මේ සියලු සංස්කාරය අනිත්‍යයි මේ අකුසලේ විපාක මේ අකුසලේ තින රුදුරුභාවය මේ ජීවිතයේදීම අපි දකින්නා වූ අකුසලේ රුදුරුභාවය කියලා මේ අකුසලේ අපිට මේ විදිහට ඒහි පස්සිකෝ මතු කර තමන්ගේ සුන්දර ධර්මදේශනාවෙන් ප්‍රකට කරද්දිත් නෝනා අපි ඒ විනාසයන් දැකලා ආයිමත් ලෝබදේශමෝහයන්ම වඩාගන්න. අපි ආයිමත් ලෝබදේශමෝහයන් වඩාගන්න. කොතනකොත් අපි සංසාර බයක් ඇති කරගන්නේ නැහැ. අපි කොච්චරයකිවද පවුගේ කාලෙ විශාලා මහනුවර සිදුවනාව විනාසයන් ගැන අපේ සූත්‍රගත ධර්මයෙන් අපි කියනකොට නොන ඒවක් හුවක් අය විශ්වාස කළේ නැහැ. එහෙම කොහෙ වෙන්න දොක්කම නගරයක් විනාස වෙන්න කොමදුව විශ්වාස කළේ නෑ ඒව හාස්‍යයට ලක්කරපුයයින්න. එතොඩේ විශාලා මහනුවර දුර්භික්ෂය බුදුරජාණන් වහන්සේ රත්න සූත්‍රයේ දේශනා කරලා යහපත් ආකාරයෙන් නිවැරදි භාවයට සුවපත් භාවයට පත්වෙද්දී ඒවත් හාස්‍යයට ලක්කරපු අප්‍රමාණ පිරිස් හිටිය. ඉති ඒ නිසා නොහනා ඒවා වැඩිය මහාස්‍යයට ලක් කළේ අපි නෙමේ ඉන්දිය ජන සමාජම ජීවත්වෙන මනුස්්‍යයෝ. එනිසා ඉතින් මේ විපාක දෙන්නේ අකුසලයක් ඒ අකුසලේ නෝනා කවුරුත් කරපු දෙයක් නෙමේ අපි අපිම කරගත්තාව එක හොඳට තේරුම් ගන්නවන්. මම හෙට කොරෝනා අකුසලේ වැළඳුනොත් මං ඒකට කාටවත් ඇගිල්ල දික් කරන්නේ නැහැ. හෙටමට ඔක්සිජන් නැතුව මං අපවත් වනොත් මං ඒකට කාටවත් ඇගිල්ල දික් කරන්නේ නැහැ. ඇයි එහෙම අපවත් වෙන්න හේතුවත් මං සංසාරය කලා වූ අකුසල් සංස්කාරයක්මයි. මොකද අපි සංසාරයේ පාලකයෝ වෙලා අපි සංස්කාරයේ බලධාරීන් නිලධාරීන් වෙලා අපි සංසාරයේ දොස්තර මහත්තුරු වෙලා අපි සංසාරයේ ව්‍යාපාරිකයෝ වෙලා අපි සංසාරයේ ඖෂධ නිෂ්පාදකයෝ වෙලා නොන අපි කරගත්තා වූ අකුසල්. අපි කරගත්තා වූ අකුසල් තමයි අපිට මේ විපාකෙට එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේවයිම් පාඩංගිගෙනගෙන හැම්වෙලාම දුප්පත් කෙනාද පොහොසත් කෙනාද මධ්‍යම පන්තිය කෙනාද යාළුවාද හිතවදාද තරහකාරයාද මේ බෙදීම් ඇතිකර ගන්න ඇතුව නෝනා අපෙන් සමාජයට වෙන්න තියෙන යුතුකම් පක්ෂයක් තියෙනවනං ඒ යුතුකම් පක්ෂය කිසිම පන්ති බේදයකින් තොරව හිතවත් අහිතවත් බේදකින් තොරව අපේ යුතුකම් පක්ෂය අපිය අකුරට ඉටු කරන්න. මොකද මේ රෝගී තත්ත්වයන් තවතාව වැඩියවුණොත් අහිංසක මනුස්සෙක් සමාල්ට රෝහලට ගන්නෙහිකුත් නැහැ. තියෙන ජනතාව ප්‍රභූ ජනතාව ඇති හැකි ජනතාවට ඒ පාසුකම් දීලා අර අහිංසක ජනතාව මැරණ තැන්ට ඇදලදාන්න එහෙම වුණොත් සංසාරයේ ඒවා කරනයටත් මැරෙන්න්න වෙන්න කවදාහරි ඔය විදියට ඔක්සිජන් නැතුවයි. එතුරට ඉන්දියාවේ ඔක්සිජන් නැතුව කෑගහලාර මැරෙන අහිංසක ජනතාව දකිද්දි නෝනා මම දකින්න වෙනක දෙයක් නෙමේ ධර්මයක්මයි ඒ දකින්නේ. සංස්කාරයන්ගේ පලයක්මයි. ඒ ඉන්දියාවේ ඔක්සිජන් ටික නැතු අවසාන මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑගහගෙන මැරෙනේ අහිංසක මනුස්සයා පෙර ජීවිතයක සුන්දර පාලකෙක් මයි නෝනා. සුන්දර නිලධාරියෙක් මයි සුන්දර බලධාරියෙක් මයි සුන්දර වෛද්‍යවරයෙක් මයි සුන්දර රෝහල් අයිතිකාරයෙක් මයි ඒගොල්ලෝ එදා තමන්ටේ ලැබුණු නිලතල ඒගොල්ල නිවැරදිව භාවිතා කළේ නැහැ. ඒගොල්ලන්ගේ පන්ති ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ පවුල ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ හිතවතුන් ආරක්ෂා කරන්න ඒගොල්ලන්ගේ ආරක්ෂා උදෙසා පොදු දේපල යොදාගත්තා මිසක් කවදාකත් ලෝකයා ගැන අහිංසකින් බැන් බැලුවේ
එනිසා ඒ විපාකයන් හැටියට මේ ජීවිතේ දුප්පත් තැනක ඉපදිලා මරණාසන්න මොහොතේ මට ඔක්සිජන් දෙන්න කියලා කෑ ගහගෙන මැරෙන්නේ ගොල්ලන්ට අද සිද්ධ වෙලා එනන්න ඕන ධර්මය එහි පස්සිකයි විවෘතව බබලනවා. ඉන්දියාව දිහැ බලන්න අපේ රට දිහැ බලන්න ධර්මයයි බබලන්නේ අධර්මය නම් නෙමේ. ධර්මයයි බබලන්නේ අධර්මය නෙමේ ධර්මය ස්වක්කාතයි බොහොම සරලයි පැහැදිලි අපිට බොහොම විවෘතව පේනවා හැමතැනම ධර්මය ස්වක්කාත ගුණය සරලව පැහැදිලිව අකුසල් විපාක දෙන ස්වභාවය අපිට පේනවා මේ ජීවිතයේදීම අකුසල් විපාක දෙනවා අපිට පේනවා ආයිමත් මුර්ග සංඥා වෙනකං ඉන්න ඕනේ නෑ ලෝක කල්ප විනාශයන් දක්වා ඉන්න ඕනේ නෑ එනිසා මේ අපි දකින්නේ ධර්මයෙහි පස්සික ගුණය ධර්මය කියන්නේ අපි කලා වූ අකුසලේම අපි වැඩුවා වූ අධර්මයම ඒ පස්සික ගුණයයි. තේරෙනවද? ඒ නිසා සුන්දර ධර්මයක් අපිට පේන්නේ ධර්මයක් දකින වෙලාවේ නෝනා අපි මොකක්ද ඒ තුලින් කරන්න ඕනේ සතිය සිහිය ඇති කරගන්න. මේ ධර්මයක් දකින්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ වන උතුම් ධර්ම විනය ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේ හැටියට සුන්දර ධර්මයක් දේශනා කරලා තියෙනවා. මෙන්න බලන්න සංස්කාරයන්ගේ වියරු භාවය නිසානේ අකුසල් සංස්කාරයන් කරන්න එපා. ලෝභ දේශ මෝහයන් වඩන්න එපා. තේරෙනවද? ඉන්දියාවට කියනවා ලෝභ දේශ මෝහයන් වඩන්න එපා. ඒගොල්ලෝ ලෝක බලවතෙක් හැටියට කොයිසා ලෝභ දේශ මෝහයන් වඩනවද කියලා බලන්නකෝ. අපේ රාජ්‍යයට කොයිසා බලවත් ආකාරයෙන් ඇගිලි ගැසීම් කරනවාති කියලා බලන්න වටාපිටාවේ රාජ්‍යයන්ට කොච්චරනම් බලවත් ආකාරයෙන් ඇගිලි ගැසීම් කරනවාති කියලා බලන්න. ඒ රටේ ඒකීය භාවය රැකගන්න කොයිසා වටාපිටාවත් එක්ක යුද්ධ කරනවාති කියලා බලගන්න. ඒ රටවල් වල ඇතුළේ ඉන්න කැරලිකරුවන් එක කොච්චර යුද්ධ කරනවාති කියලා බලන්න. ඉතින් ඕනා ඒ ආතෙන් සද්ධර්මයක් නෑ ධර්මයක් නෑ මිත්‍යා දෘෂ්ටීන් වඩන්නේ ඒ නිසාම නිරතුරුවම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්මය. ඒ ධර්මයට අදාළ ප්‍රතිඵල විවෘතව ලැබිලා තිනවා. ඒ නිසා මේවා අපිට අපි දකින්නේ කම්පා වෙන බව ඇත්ත. නමුත් අපි කම්පා වෙනවා වගේම මේ ධර්මය තුලින් ඕන අපි අවබෝධාත්මක ධර්මයක් මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ දෙයනේ. සංසාරයේ මේසා ලෝකය තාක්ෂණික අතින් වෛද්‍ය විද්‍යාව අතින් ඖෂධ අතින් දියුණු ලෝකෙක මෙවැනි විනාශයක් වෙනවනම් ලෝක බලවතෙක් හැටියට ඉන්නේ ඉන්දියාව තුළ මෙවැනි විනාශයක් වෙනවනම් අපි තවත් කුමක් කරේ විශ්වාසය තියන්නද කියන කාරණය අපි ජීවිතයට එකතු කරගන්න ඕන. ඒක තමයි කරන්න තියෙන්නේ. වෙන දෙයක් කරන්න දෙයක් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. මෙතන අධර්මයක් කොතනකවත් නැහැ. ධර්මයමයි අපි දකින්නේ. ඒ ධර්මය දැකලා නිරතුරුවම සතිය සිහිය ඇති කරගන්න. සතිය සිහිය ඇති කරගන්න. මොකක් කරේ සතිය සිහියද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මේ අකුසලයේ තියෙනා වූ භයානක භාවය පිළිබඳ සතිය සිහිය ඇති කරන්න. අකුසලයේ තියෙන භයානක භාව මේ දෙයනේ මේ විදිය මහා මිනි කඳු මේ විදිය මහා විනාශයක් සිද්ධ කරන්න අකුසලයකට පුළුවන් කියන සතිය සිහිය ඇති කරගන්න. ඒ සතිය සිහිය ඇති කරගත්ත තැන අපි තුල වැඩෙන්නේ ධම්මවිජය බොජ්ජංගේ. අපි ධර්මයට අදාළව හිතනවා. අධර්මයට අදාළව අපි හිතන්නේ අපි ඒක ධර්මයට අදාළව ගලපනවා. දෙයනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? මේක තමයි දුක කියන්නේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්කන්ධ දුක ඊට වඩා දෙයක් අපි දකින්නේ නැහැ. එහෙනම් මේ සුන්දර පරම සත්‍යයක් අපි දකින්නේ. දුක්ඛ සත්‍යයක් අපි දකින්නේ. එතකොට මේ දුක්ඛ සත්‍ය අපි දකිද්දී ඇයි මේ දුක ඇති උනේ? තුෂ්ණාව නිසාමයි. මනුස්සයා රූප වේදනා සංඥා සංකාර විඥානයන් කෙරේ ඇති කරගත්තා වූ අප්‍රමාණ වූ තුෂ්ණාවමයි නෝනා මේ දුක අපිට සකස් කළා. එන සුන්දර ධර්මයක්. එහෙනම් මේ දුක නැති කරන්න ඕනේ නම් අපි මොකද්ද කරන්න ඕනේ? තව දුරටත් මේ පංච උපාදානස්කන්ධය කෙරේ අපි ඇති කරගන්නා වූ ඒ කෙල හැලෙන තුෂ්ණාව අපි අඩු කරගන්න වෙනවා. නේ දැන් බලන්න අවුරුදු කාලේ කොයිසා නිකම් කාම ඡන්දයන් තුල බැසගෙනමනේ සමාජයේ ජීවත් වුනේ. මුළු ජීවිතේටම ඇඳුමක් කරන්නේ මුළු ජීවිතේටම විනෝද ගමනක් ගිහිල්ලා නැහැ. මුළු ජීවිතේටම සතුටු වෙලා නැහැ. සාද තියලා නැහැ. ඒ විදිහට නෑ පැහැසිරුනේ නේ. ඒ කියන්නේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කෙරේ තෘෂ්ණාව. එහෙනම් ඉතින් මේක දුකක් කියන කාරණේ අපි දකිනවා නම් දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දකිනවා නම් දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා කාරණේ දකිනවා නම් දුක නැති කිරීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ විවෘතව අපිට දේශනා කළා. එච්චරයි නෝනා. දැන් ඉතින් ඕක බොහොම සරලයි. තේන සංඝයා හැටියට අපිට වර්තමානයේ මමත් මේ සමාජය තුල ජීවත් වෙන භික්ෂුවක්නේ. එතකොට වර්තමානයේ මේ සමාජය තුල ජීවත් වෙද්දී මට ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වීම
තේන ඊට වඩා දෙයක් මට ඉතුරු වෙලා නැහැ. මන් දන්නේ මගේ පිටිපස්සේ මොන අකුසල් තියෙනවද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒ අකුසල් හෙට දවසේ කොයි ආකාරයෙන් විපාකෙට එයිද කියන්න මම දන්නේ නැහැ. ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන්නේ වර්තමානයේ කුසලයේ තුල ජීවත් වෙන්න. එහෙම නැත්නම් වර්තමානයේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ ගොදුරු බිම තුල ජීවත් වෙන්න. එච්චරයි ඊට වඩා දෙයක් අපිට කරන්න දෙයක් නැහැ. තේරෙනවද? ඒතර වර්තමානයේ අතුලා අපි කුසලයේ තුල ශක්තිමත්ව ජීවත් වෙද්දී අතීතයෙන් අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඕනා අපිට ඒව වළක්ව ගන්න පුළුවන්. අපිට ඒව වළක්ව ගන්න පුළුවන්. එහෙම නැතුව වර්තමානයේ අපි කුසලයේ තුල නැතුව මේ වෙන්නා වූ විනාශයන්. එතකොට මේවා විනාශයක් නෙමෙයි කියලා මම දැන් කිව්වා. හේතුඵල ධර්මයක්මයි. මේ අකුසල් සංස්කාරයක්මයි. ඉන්දියාවේ ජනතාවට කොතනකවත් අසාධාරණයක් වෙනවා වෙලා කියනවා නම් මං කොතනකවත් කියන්නේ නැහැ. මුගලන් මහෝත්තමයාණන් වහන්සේගේ අතපය කුඩු කරලා අවසාන මොහොතේ පිරිනිවන් පාන තැනට ඉඩකඩ සලස්සද්දී බුදුරජාණන් වහන්සේ කිව්ව ඔය මුගලන්ට දශමයකවත් අසාධාරණයක් උනේ ඔන්න බලන්නකො සුන්දර ධර්මයක් නේ. තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයා අතපය කුඩු කරලා සොරුරංචුවක් අල්ලලා උන්වහන්සේ අපවත් වෙන තැනට කටයුතු යෙදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට ඔය මුගලන්ට එක දශමකින්වත් අසාධාරණයක් වුණේ ඔය මුගලන් ස්වාමීන් වහන්සේ සංසාරේ තමන්ගේ වයෝවෘද අම්මා තාත්තාට ඔය විදිහටම පහරදීලා විනාශයක් එනම් නොනක් කොච්චර සාධාරණද කියලා බලන්නකෝ. එහෙනම් අද බුදුරජාණන් වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් උන්වහන්සේ දිවසින් දැකලා අතීත పూర్වේ නිවාසානුසඥාන සම්බැදිලා මේ ජනතාව කරගත්තා වූ අකුසල් දැකලා අතීතේ කියයි අද ඉන්දියාවේ සිදුවෙන කිසිම දෙයක දශමයක්වත් අසාධාරණයක් නැහැ. තේරෙනවද? ඒක තමයි ධර්මය. තේරෙනවද? ඉතින් ওই ධර්මය අපි කවදාහරි විශ්වාස කරපු දාට තමයි අපිට ওই දුකෙන් මිදීමේ මාර්ගයට අපිට මතු කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ නිසා අපිට අද ඉතුරු වෙලා තියෙන එක දෙයයි ඒ ඉතුරු වෙලා තියෙන එක දේ තමයි වර්තමානයේ කුසලයේ තුල ශක්තිමත් වෙන්න. අපිට අර ගොදුරු බිම වන සතර සටිපට්ඨානයේ පැත්තට යන්න තාම අපිට අපහසු නම් අපි දක්ෂ වෙන්න ඕනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දස කුසල් ධර්මයන් තුල ජීවත් වෙන තැනටපත් වෙන්න. එතකොට මේ දස කුසල් ධර්මයන් අපේ වර්තමානයේ තුල වැඩෙද්දී අපිට අකුසල් විපාකෙට එන්න තියෙනවා නම් ඕනා කවදාක්වත් ඒ අකුසල් පරාජය වෙනවා මිසක් අපි ඔය යට කරන්න බෑ. නමුත් බලවත් අකුසලයක් තියෙනවා නම් අපි ඔය යට කරයි. අපේ ස්වාමීන්